අයිබෝන් දරුවනේ සුබ සන්ධ්‍යාවක්. අද අපි කතා කරන්නේ මම කලින් දවසෙත් කිව්ව මතක ඇති අපි දවස් දෙකේ පාඩම් දෙකක් තමයි කතා කරනවා කිව්වේ. එතකොට මේකේ ජීවයේ ලාක්ෂණික කියන කොටස අපි සිකුරාදා කතා කරා. ඒක පටන් ගත්තා කතා කරන්න ටියුට් එකේ තියෙන පාඩම. ඊට අමතරව මම කිව්වා භෞතික විද්‍යාව පාඩම් ටිකක් කරගෙන යනවා කියලා අපි කලින් දවස ඉවර කරා මේ බල සමතුලිතතාව කියන කොටස. ඒතරේ භෞතික විද්‍යාව පොතම ගන්න අද මේ භෞතික විද්‍යා පාඩමක් තමයි කතා කරන්නේ. අරගෙන මාතෘකාව ලියමු. භෞතික විද්‍යා පොත ගත්තේ නැත්නම් භෞතික විද්‍යා පොත ගන්න පොතේම ලියන්න පුළුවන්. මේකට ටියුට් එකක් නැහැ. පොතේම ලියන්න. ඊට පස්සේ මේ ටිකට අදාළ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනවා වෙනම. දැන් මේ භෞතික විද්‍යාවේ ඊළඟට අපිට හම්බ වෙන පාඩමක් තමයි මේ 11 වෙනි පාඩම බලයක භ්‍රමණ ආචරණය කියන එක. බලයක භ්‍රමණ ආචරණය. ඒතර මාතෘකාවක් විදිහට ලියමු බලයක භ්‍රමණ ආචරණය කියලා. බලයක භ්‍රමණ ආචරණය. හොඳයි. දැන් මේක හැබැයි ඔයගොල්ලෝ මේ පල්ලෙහා පන්තිවලදී යම් ප්‍රමාණයක් දන්න එකක්. බලයක භ්‍රමණ ආචරණය කියන එක. හැබැයි මේ භ්‍රමණ ආචරණය කියන කොටස සම්බන්ධ කරලා ගැටලු විසඳන්න ප්‍රශ්න පත්‍රවල හම්බ වෙලා තියෙනවා. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රවලත් හම්බ වෙලා තියෙනවා. මොකද්ද මේ බලයක භ්‍රමණ ආචරණය කියලා හඳුන්වන්නේ? බලයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙනගෙන තියෙනවා කලින්. එතකොට සරලව අපි කියනවා මේ ඇදීමක් හෝ තල්ලුවක් කියලා. හැබැයි බලයකට කරන්න පුළුවන් දේවල් කතා කරලා තියෙනවා. ඒතර නිශ්චල වස්තුවක් චලනය කරන එක, චලනය වන වස්තුවක චලන වේගය, දිශාව වෙනස් කරන එක, චලනය වෙන වස්තුවක් නිශ්චල කිරීම, භ්‍රමණය කිරීම, වස්තුවක ස්වභාවය හෝ හැඩය වෙනස් කිරීම, භ්‍රමණය කිරීම බලයක් මගින් කරන්න පුළුවන් කියලා ඉගෙනගෙන තියෙනවා. දැන් යම් වස්තුවක් කැරකෙන්න පුළුවන් විදිහට හයි කරලා ඒකට බලයක් ඇදුවොත් කැරකෙන්න හදනවා. දැන් උදාහරණයක් විදිහට ගන්නකො මෙහෙම ලීයක් හයි කරලා තියෙනවා. මේ මෙතනින් කැරකෙන්න පුළුවන් විදිහට මෙහෙම හයි කරලා තියෙනවා. ඒතර මෙහෙම තියෙද්දි අපි මෙතනින් කොහොම බලයක් ඇදුවොත් මේ වස්තුව මෙහෙම කැරකෙන්න පෙළඹීමක් ඇති වෙනවා. මෙන්න මේ කැරකීමට තියෙන පෙළඹීම එහෙම නැත්නම් භ්‍රමණ ආචරණයක් ඇති වෙනවා. කැරකෙන්න හදනවා. භ්‍රමණ ආචරණයක් ඇති වෙනවා. හැබැයි දැන් මේ භ්‍රමණ ආචරණය නැත්නම් කැරකීමට තියෙන පෙළඹුම අපි යොදන බලය අනුව වෙනස් වෙනවනේ. අඩු බලයක් ඇදුවොත් කැරකෙන්න තියෙන පෙළඹීම අඩුයි. වැඩි බලයක් ඇදුවොත් කැරකීමට තියෙන පෙළඹීම වැඩි. එන භ්‍රමණ ආචරණය වැඩි. ඒතර මේ කැරකෙන්න පුළුවන් වස්තුවකට බලයක් ඇදුවාම ඇති වෙන භ්‍රමණ ආචරණය මනින්න පුළුවන්. ඒ මෙනුමටත් අපි නමක් කියනවා. භ්‍රමණ ආචරණය මනින්න පුළුවන් භ්‍රමණ ආචරණයේ මෙනුමට කියනවා බල ගූර්ණය කියලා. බල ගූර්ණය. හොඳයි. ඉස්සෙල්ලා මේ මාතෘකාව විදියට ලියන්නකෝ බලයක භ්‍රමණ ආචරණය කියලා. මාතෘකාව විදියට ලියන බලයක භ්‍රමණ ආචරණය. ප්‍රධාන මාතෘකාවක් විදියට බලයක භ්‍රමණ ආචරණය කියලා ලියමු. බලයක භ්‍රමණ ආචරණය. එතන ඒක යටතේ ලියමු
කැරකීමට හැකිවනසේ සවිකල වස්තුවකට බලයක් යෙදූ විට එය කැරකීමේ පෙළඹුමක් ඇතිවේ. මෙය භ්‍රමණ ආචරණය ලෙස හඳුන්වයි. වෙනම ඡේදයකින් ලියන්න. පහත රූපයෙන් දැක්වෙන්නේ කැරකීමට හැකි වස්තුවකට බලයක් යොදන අවස්ථාවකි. මෙහිදී භ්‍රමණ ආචරණයේ ප්‍රමාණය හෙවත් භ්‍රමණ ආචරණයේ මිනුම බල ගූර්ණය ලෙස හැඳින්වේ.
එතන මේ බලගූර්ණය කියන එකට දිශාවක් තියෙනවා. මේ රතු පාට ඉතලෙන් පෙන්ලා තියෙන්නේ බලගූර්ණයේ දිශාව. දැන් කැරකෙන වස්තුවකට පවතින්න පුළුවන් දිශා දෙකයි. ඒ කියන්නේ මෙහෙම කැරකෙන්න පුළුවන්. එහෙම නැත්නම් පැත්තට කැරකෙන්න පුළුවන්. මෙහෙම කැරකෙන්න පුළුවන්. ඒතර කැරකෙන්න පුළුවන් වස්තුවක කැරකිය හැකි දිශා දෙකක්. එහෙම නැත්නම් බලගූර්ණයට පවතින්න පුළුවන් දිශා දෙකයි. ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට පූර්ණය ඇති වෙනවා නම් කැරකෙනවා නම් ඒකට කියනවා දක්ෂිනාවර්ත කියලා. ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට විරුද්ධ පැත්තට කැරකෙනවා නම් ඒකට කියනවා වාමාවර්ත කියලා. ඔතන මේ ඉස්සලා මේ රූපය අඳින්නකෝ. රූප සටහන අඳින්නකෝ.
හොඳයි. මේක දැන් රූපය ඇඳනම් බලන්න මේ විදිහට දැන් බලයක් ඇදුවාම ඔය රතු පාට ඊතලෙන් පෙන්ලා තියෙන පැත්තට තමයි පෙළඹුමක් ඇති වෙන්නේ. දැන් අපිට පුළුවන් මේ බලගූර්ණයේ ප්‍රමාණය නැත්නම් ඒ භ්‍රමණ ආචරණය හොයන්න පුළුවන්. කොහොමද මේක හොයාගන්නේ? හොයනවා නම් කැරකෙන ලක්ෂයේ ඉඳලා ඔය බලය ක්‍රියා කරන රේඛාවට ලම්බ දුරක් තියෙනවනේ. ඒ දුර මේකේ දාලා නැහැ. නමුත් දුරක් තියෙනවා. අපි මෙතන දුරක් දැනට මේ පෙන්නුවොත් මෙන්න මෙතන ඉඳලා එතන ඉඳලා මේ බලයේ ක්‍රියා රේඛාව කියන එක තමයි මේ තියෙන්නේ මේ දිගට. අන්නේ බලයේ ක්‍රියා රේඛාවට තියෙනවා ලම්බ දුරක් කැරකෙන ලක්ෂයේ ඉඳලා. සාමාන්‍යයෙන් අපි D කියලා සංකේතවත් කරනවා ලම්බ දුර. ක්‍රියා රේඛාවට තියෙන ලම්බ දුර. එතන මේ තියෙන්නේ අර බලයේ කහ පාටින් දක්වලා තියෙන්නේ බලයේ ක්‍රියා රේඛාව. බලය ක්‍රියා කරන දිශාව පෙන්වන රේඛාව. අපිට පුළුවන් මේ බලය නිසා ඇතිවෙන බල කූර්ණය කියන එකේ අගය හොයන්න. ඒතර බල කූර්ණය කියන්නේ භ්‍රමණ ආචරණයේ මිනුම. ඔකේ යටින් ලියමු. මෙහිදී ඇතිවන බල කූර්ණයේ අගය සෙවීමට මෙහිදී ඇතිවන බල කූර්ණයේ අගය සෙවීමට පහත සමීකරණය යොදාගත හැකිය. මෙන්න මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන් බල කූර්ණයේ අගය හොයන්න. බල කූර්ණය සමාන වෙනවා බලය වැඩි කිරීම කැරකෙන ලක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බ දුරට. ඒතර මේකේ ඔය රූපේ ක්‍රියා රේඛාව අර කඩිරකින් ලකුණු කරලා පෙන්න ගන්න. එතකොට මේ කැරකෙන පැත්ත තමයි අර රතු පාටේ ඉතලින් පෙන්නලා තියෙන බල කූර්ණය කියලා. ලම්බ දුර D කියලා දාලා තියෙනවා. බලය F කියලා දාලා තියෙනවා. මේ සමීකරණය ඉස්සලා ලියන්නකෝ යටින්. කියලා එක කොටු කරගන්නකො බල කූර්ණය සමානයි බලය වැඩි කිරීම කැරකෙන ලක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බ දුර.
දැන් මේකෙම ඔව් සෙනක මොකක් කරලා අහන්න තියෙනවද? සර්ක ලම්බදුර සර් මේ එම් කියලා හඳුන්වනවා නේද? ඔව් ගැටලුවක් නැහැ. අපිට ඔය ගොඩක් ගන්න පුළුවන්. එල් කියලා දාන්නත් පුළුවන්. එතකොට මේ දෙකේ ගුණිතය තමයි ලම්බදුර වෙන්නේ. දැන් මේකම අපි යටින් සංකේත වලට දැම්මොත් එයා m කියලා ගන්න ඇහුවේ m කියලා දාන්නේ නම් අර ඒකකය මේ දුර මීටර වලින් මනින නිසා l වගේ ඇහුනේ m කියලා දාන්නේ නම් අර ඒකකය මීටර කියන එක. ඒකට මේ බලපූර්ණය කියන එක සමානයි f වැඩි කිරීම d කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේවා දැන් ඒකක ගත්තොත් ඒකට අදාළ පාවිච්චි වෙන ඒකක බැලුවොත් f කියන එක සඳහා පාවිච්චි වෙන්නේ නිව්ටන් d කියන එක සඳහා පාවිච්චි වෙන්නේ මීටර. එතකොට බලපූර්ණය f වැඩි කිරීම d නිසා බලපූර්ණයේ ඒකක වෙනවා n වැඩි කිරීම m. මේක හඳුන්වන්නේ නිව්ටන් මීටර කියලා. නිව්ටන් මීටර. m කියලා නම් එන්නේ ඒ ඒකකයයි m කියලා දාන්නේ. දැන් ඔය ලියපු එකට පහලින් මේ ටිකත් ලියලා තියාගන්න සංකේත වලින් fd කියලා දාන්න පුළුවන් බලපූර්ණය. ඒකක ගත්තොත් බලය නිව්ටන් වලින් දුර මීටර වලින්. එතකොට බලපූර්ණ ඒකකේ වෙන්නේ නිව්ටන් මීටර. ඒ ටිකත් සටහන් කරගන්නකො. ඔව් දෙසිත මොකක්ද අහන්න තියෙන්නේ? සර් කතා කරන එක පැහැදිලිව ඇහෙන්නේ නැහැ. මට චෝට් අපිට කියන එක ඇහෙන්නේ නැහැ. පොඩ්ඩක් හයියෙන් කියන්නකෝ. ඔව් කියන්නකෝ. සර් කතා කරන එක පැහැදිලිව ඇහෙන්නේ නැහැ. ඇහෙනව මදිද? දැන් ඇහෙනවද? මං හිතන්නේ නම් ඇහෙනවා කියලා. සෙනුක මං කතා කරන එක ඇහෙනව නේද? දැන් හරි සර් මේ කලින් ඉස්සෙල්ලා ඇහෙන්න තුඩියද? ඔව් සර්. හරි. දැන් මෙතන FD කියලානේ එන්නේ මේ බලපූර්ණය. එතකොට දැන් මේකේ හැටියට බලපූර්ණය කියන එකට F වලට අගයක් තියෙනවා. D වලට අගයක් තියෙනවා. එතකොට බලපූර්ණය කියන එකට අගයක් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අර ඊතලයකින් පෙන්නලා තියෙනවනේ මේ බලපූර්ණයේ දිශාව. මෙන්න මේ ලකුණු කරලා තියෙන දිශාව මොන දිශාවද කියලා කියන්න පුළුවන්ද? මේ කැරකෙන පැත්ත එහෙම නැත්නම් බලපූර්ණයේ දිශාව තමයි ඔය රතු පාට ඊතලයෙන් ලොකු ඊතලයෙන් ලකුණු කරලා තියෙන්නේ. මොකද්ද මේ ඊතලේ පෙනෙන දිශාව? වෙනෝල් වාමාවර්ත. ඔව්. මේ දිශාව වාමාවර්ත කියලා තමයි අපි කියන්නේ. වාමාවර්ත දිශාව. එහෙනම් බලපූර්ණයට විශාලත්වයක් වගේම දිශාවක් තියෙනවා නිශ්චිතව. දැන් විශාලත්වයක් සහ නිශ්චිත දිශාවක් තියෙන රාශීන් වලට කියන පොදු නමක් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා කලින්. මොකද්ද ඒ පොදු නම? ඔව් ඒෂාන්. ඒෂාන් මොකද්ද කිව්වේ මට ඇහුන්නේ නැහැ හරියට. දෛශික රාශි. ඔව් ඒවට අපි කියනවා දෛශික රාශි කියලා.
එහෙනම් බලගූර්ණය කියන්නේ දෛශික රාශියක්. හොඳයි. දැන් මේකේ ඊට පස්සේ බලන්න අපිට මේකේ අගයක් හොයන්න ඕන නම් එතකොට මේ ලම්බදුර බලය පාවිච්චි කළා මේ බලගූර්ණයට අගයක් ගන්න පුළුවන්. එතන වෙනම මේ තරුවක් දාලා ලියලම ඔය කියපු කාරණෙත් වෙනම පාටකින් ලියන්න බලගූර්ණයට විශාලත්වයක් මෙන්ම බලගූර්ණයට විශාලත්වයක් මෙන්ම නිශ්චිත දිශාවක්ද ඇති නිසා මෙය දෛශික රාශියක් ලෙස හඳුන්වයි. දෛශික රාශියක් කියන වචනය highlight කරන්න. දැන් අපි විවිධ මේ අවස්ථාවලදී ඔය බලගූර්ණ පාවිච්චියට ගන්නවා. බලගූර්ණ යොදනවා. අපිට දකින්න පුළුවන් අවස්ථාවක් තමයි දොරක් අරිනකොට. ජනේලයක් අරිද්දි වහද්දි. මේ බලගූර්ණ කියන ඒවා යොදනවා අපි. අර නල විඳක ඒ ලීවරය ඉහළ පහළ චලනය කරනකොට බලගූර්ණයක් යොදනවා. මුරිච්චි ඇණයක් යතුරකින් ගලවනකොට බලගූර්ණයක් යොදනවා. එතන වෙනම තියන්න එදිනෙදා බලගූර්ණ යොදන අවස්ථා. එදිනෙදා බලගූර්ණ යෙදෙන අවස්ථා. මොනවද බලමු? බලගූර්ණ යෙදෙන අවස්ථා. එකක් තමයි මම අර කලින් කිව්වා වගේ දොරක් අරිනකොට වහනකොට ජනේලයක් අරිනකොට වහනකොට ගම්මුක බලගූර්ණ යෙදෙන අවස්ථා කීපයක්. දොරක් ඇරීමේදී ජනේලයක් වැසීමේදී
විල්බැරෝවකට බඩු පටවල අර ගෙනියන්න අතින් ඔසවලා බලයක් යදලා ඔසවනකොට විල්බැරෝව එසවීමේදී නල ලිඳක ලීවරය චලනය කිරීමේදී එවැගේම මුරිච්චි ඇණයක් යතුරකින් ගැලවීමේදී මුරිච්චි ඇණයක් කරකවීමේදී මේ වගේ අවස්ථා එතකොට අපිට ගන්න පුළුවන් බලගූර්ණ යෙදෙන අවස්ථා විදිහට. දැන් අපි බලමු පොඩි ක්‍රියාකාරකමක් මේ බලගූර්ණ සම්බන්ධව. මේ වගේ දොරක් මෙහෙම තියනවා කියලා හිතමු. මෙතන තියෙනවා ලුවස්සක්. සරණේරු වලින් මේක හයි කරලා තියෙනවා දොර. දැන් මේ දොරට අපි මේ තැන් කීපයක ඇන ගහලා එතනින් ඇන ගහලා මේවට නූල් ගැට ගහලා අපි මේ දොර මෙහාට අදින්න උත්සාහ කරනවා කියලා හිතන්න. හැබැයි මේකට ගැට ගහලා තියෙනවා දුනු තරාදි කීපයක්. ඒ කියන්නේ මේ එක එක අවස්ථාවලදී දුනු තරාදියක් ගැට ගහලා තමයි බලය යොදන්නේ. දැන් මේක මේ අදිනකොට දොර කැරකෙන්න පටන් ගන්න මොහොතේ දුනු තරාදී අපි කොච්චර බලයක් යොදලා තියෙනවද කියලා මැනගන්න පුළුවන්. මේ විදිහට අවස්ථා කීපයකදී බල යොදනවා. මේක අපි ගමුකෝ A B C කියලා. දැන් අවස්ථා තුනකදී මෙහෙම බල යෙදීම් කරනවා. එතෙන්දී දොර කැරකෙන්න හදනකොට මේකේ තියෙන තුනුතරාදිය පාඨාංකය අපි ලියා ගන්නවා. ඒ වගේ මෙතන ඉඳලා තියෙන මේ දුර ප්‍රමාණයක් ලකුණු කරගන්න පුළුවන් අපිට. මෙහෙම දැන් කැරකෙන්නේ මේ ලක්ෂයෙන්. මේ සරණේරු හයි කරලා තියෙන අක්ෂය ඔස්සේ තමයි කැරකෙන්නේ. එතකොට මෙතන මේ කැරකෙන අක්ෂය හෝ ලක්ෂය කියලා ගන්න පුළුවන්. තැනක් නෙමෙයි මේක අර දිගටම තියෙන හින්දා අක්ෂයක් තියෙන්නේ. දුර මයින්කොට ඒතකොට එතන ඉඳලා ගන්න පුළුවන් C වලට B වලට A වලට කොච්චරද කියලා.
අපි හිතමු මෙතන ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර් 30ක් තියෙනවා. මෙතෙන් ඉඳලා මෙතෙන්ටත් සෙන්ටිමීටර් 30ක් තියෙනවා. මෙතෙන් ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර් 20ක් තියෙනවා කියලා හිතමුකෝ. දැන් ඒ වලින් ගැට ගහලා තියෙන දුනුතර ආදියට බලයක් යොදලා දොර ඇරෙන්න හදන මොහොතේදී දුනුතර ආදියේ තියෙන පාඨාංකය කොච්චරද කියලා සටහන් කර ගන්නවා. මේ පාඨාංකය සටහන් කර ගන්නවා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව B කියන අවස්ථාවෙත් අර විදිහටම බලයක් යොදලා දුනුතර ආදිය පෙන්වන පාඨාංකය සටහන් කර ගන්නවා. ඔතන වෙනම ලියමුකෝ ක්‍රියාකාරකම කියලා. ක්‍රියාකාරකම රූපයේ ලෙසට ඒකේ අර්ථය ලියමු. රූපයේ ලෙසට දොරක ABC ලෙස දොරක ABC ලෙස මම මේ දුරත් 20 කියලාම ගන්නම්. ඒකට අපිට මේක ලේසි ගණනය කරගන්න පැහැදිලි කරගන්න. ABC ලෙස ලක්ෂ 3ක් මේ ලක්ෂ කියන වචනේ හරියට ලියන්න. මේ කියන්නේ මේ ලක්ෂ කියලා මෙහෙම ලියන්න එහෙමපා. ලක්ෂ 3ක් කියලා ඔහොම ලියන්න එපා. මෙහෙම ලිව්වොත් එහෙම අදහස් වෙන්නේ රුපියල් ලක්ෂයක් වගේ. ලොතරැයියක් හඳුනාම එහෙම හම්බ වෙන්නේ. ලක්ෂ 3ක් තිත් ස්ථාන. ලියන්න ඕනේ මෙහෙම. ලක්ෂ ABC ලෙස ලක්ෂ 3ක් ලකුණු කර එම ස්ථානවල ඇණයක් බැගින් සවි කරන්න. එම ස්ථානවල ඇණයක් බැගින් සවි කරන්න. එම ස්ථානවල ඇණයක් බැගින් සවි කරන්න. මොකක් හරි අහන්න තියෙනවද? තිරංජන. ඔව් කියන්නද? මොකක් හරි අහන්න. රූපයේ ලෙසට දොර ABC ලෙස ලක්ෂ 3ක් ලකුණු කරන්න. දැන් ලකුණු කර එම ස්ථානවල ඇණයක් බැගින් සවි කරන්න. ලක්ෂ 3ක් ලකුණු කර ඇණයක් බැගින් සවි කරන්න. හරි සර් thank you. දැන් ඊට පස්සේ කරන්නේ මේකේ ඒ එක ස්ථානවලට නූලක් ගැට ගහලා නූලට දුනුතරාදියක් ගැට ගහලා බලයක් යොදනවා. අර දොර ඇරෙන මට්ටමට ටික ටික වැඩි කරගෙන යනවා. දොර ඇරෙන වෙලාවේදී දුනුතරාදියේ පාඨාංකය
සටහන් කරගන්න ඕන ඇරෙන මොහොතේදී. එතන මේකේ වෙනම රූලක ලියමු. එක් එක් ඇණයට එක් එක් ඇණයට අවස්ථා තුනකදී එක් එක් ඇණයට අවස්ථා තුනකදී රූපයේ ලෙසට නූල් සහ දුනු තරාදියක් සම්බන්ධ කර ක්‍රමයෙන් දොර චලනය ආරම්භ වනතුරු බලය වැඩි කරගෙන යන්න. එන අදින්න කියලා කියන්නේ ටික ටික හිමීට අදිනවා. බලය වැඩි කරගෙන යන්න. දැන් ඉස්සලාම ඒ වලින් ලණුවයි දුනුතරාදය ගැට ගහලා හිමීට ටික ටික බලය වැඩි කරගෙන යනවා දොර චලනය ආරම්භ වෙනකම්. ඒ චලනය ආරම්භ වෙන මොහොතේදී දුනුතරාදිය පාඨාංගය සටහන් කරගන්නවා. ඊළඟ රූල ලියන්න දොර චලනය ආරම්භ වෙන මොහොතේ දුනුතරාදි පාඨාංකය සටහන් කරගන්න. දුනුතරාදි පාඨාංකය සටහන් කරගන්න. එම නිරීක්ෂණ වගුගත කරන්න. අපිට ගත්ත තොරතුරු ටික වගුවක සටහන් කරගන්න පුළුවන්. ඊට කලින් මේ රූප සටහන ඔතන අඳින්නකෝ. මොකද්ද මේ කරලා තියෙන්නේ කියන එක පැහැදිලි වෙන්න මේ එකපාර අදිනවා එහෙම නෙමෙයි. අවස්ථා තුන වරින් වර A වලින් B වලින් C වලින් තුනතරාදී ගැට ගහලා ඇදීම කරන්නේ. රූපේ අඳින්නකෝ.
හොඳට ඉවර වුණොත් අර අත්සලකුණ ඔබන්න රූපය හොඳට ඉවර නම් හොඳයි දැන් මේකේ අපිට අර නිරීක්ෂණ ටිකක් සටහන් කරන්න පුළුවන්. මේකේ නිරීක්ෂණ විදිහට නිරීක්ෂණ විදිහට මේ අවස්ථා තුන අපි සටහන් කරගමු. බලන්න මේක දැන් ඉතුරු ටික නිරීක්ෂණ විදිහට මේ ඉතුරු ටික සම්පූර්ණ කරන්න බලන්න. ඒකේ අර බලපූර්ණයේ අගය හොයනකොට මේ මෙතන නම් සෙන්ටිමීටර් වලින් අරන් තියෙන නිසා මේ නිව්ටන් සෙන්ටිමීටර් වලින් හදලා දෙන්නට කමක් නැහැ. දැන් භ්‍රමණාක්ෂයේ ඉඳලා ක්‍රියාරේඛාවට තියෙන දුර ගත්තොත් ඒ කියන අවස්ථාවේදී සෙන්ටිමීටර් 90ක් වෙනවා. එතන මෙතන බලය යමුදුනේ වැඩි වුණාම වැඩි කරාම එන අගය නිව්ටන් සෙන්ටිමීටර් කියලා දාන්න පුළුවන්.
ඒ විදිහට බලන්න අනිත් ටික හදන්න අනිත් අගයන් ටික දැන් මේකේ අවස්ථා තුනේදී දුනතරාදි පාඨාංක ආපු ඒවා දාලා තියෙනවා. ඒක බලන්න අගුව සම්පූර්ණ කරාම මේ හැම වෙලේම අර දොර ඇරෙන්න චලනය ආරම්භ වෙන අවස්ථාවේදී බලය තමයි අරගෙන තියෙන්නේ. ඒ පළවෙනි අවස්ථාවේදී A කියන තැනින් බලය යොදනකොට නිව්ටන් දශම 2යි පාඨාංකය. B කියන තැනින් බලය යොදනකොට නිව්ටන් දශම 3යි දොර ඇරෙන වෙලාවේදී පාඨාංකය. C කියන තැනින් බලය යොදනකොට නිව්ටන් දශම 6ක් වෙනවා පාඨාංකය එන යොදන්න වෙන බලය. දැන් මේ අවස්ථා තුනේම බලන්න බලගූර්ණය හෙව්වහම B කියන අවස්ථාවේදී කීයද බලගූර්ණය එන්නේ? යසිත් B කියන අවස්ථාවේදී බලගූර්ණය කීයද එන්නේ? B වලින් බලය යොදනකොට 18යි NCM. ඔව්. එතකොටත් එන්නේ 18යි නිව්ටන් සෙන්ටිමීටර් කියන එක. නිව්ටන් 18යි නිව්ටන් සෙන්ටිමීටර් කියලා තමයි දෙවෙනි අවස්ථාවේදීත් එන්නේ. ඊළඟට දැන් තුන්වෙනි අවස්ථාවට ගියොත් රවින්දු තුන්වෙනි අවස්ථාවේ කීයද ඇති වෙන බලගූර්ණය? C කියන අවස්ථාවේදී බලගූර්ණය හෙව්වහම කීයද එන්නේ? ඔව් රවින්දු වත්මි C කියන අවස්ථාවේදී බලගූර්ණය කීයද? නිව්ටන් සෙන්ටිමීටර් 18යි. ඔව් නිව්ටන් සෙන්ටිමීටර් 18ක් කියලා තමයි එතනත් එන්නේ. දැන් එතකොට අර B වලදී භ්‍රමණ අක්ෂයේ ඉඳන් බලයේ ක්‍රියා රේඛාවට තියෙන දුර සෙන්ටිමීටර් 60යි. මෙතන එන්නේ සෙන්ටිමීටර් 60යි. වැඩි කරාම මේකෙත් එනවා නිව්ටන් සෙන්ටිමීටර් 18 කියලා. තුන්වෙනි අවස්ථාවේ දුර සෙන්ටිමීටර් 30යි. එතකොට 0.6ක් ඇවිල්ලා තියෙනවා නිව්ටන්. වැඩි වුණාම සෙන්ටිමීටර් 30න් එතනත් එනවා 18යි නිව්ටන් සෙන්ටිමීටර්. දැන් මේකේ පේනවා ඇති අර සරණේරු වලට ලං වෙන්න මේ දොර අරින්න යොදන්න ඕන බලය වැඩි වෙනවා. එතකොට සරණේරු වලට ඈතින් බලය යොදලා දොර අරින්න යනකොට අඩු බලයකින් පහසුවෙන් මේක අරින්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ දොර ඇරීම සඳහා අවශ්‍ය කරන අඩුම බලගූර්ණය තමයි නිව්ටන් සෙන්ටිමීටර් 18 කියන්නේ. ඒ කියන්නේ නිශ්චිත බලගූර්ණයක් අවශ්‍ය වෙනවා දොර අරින්න නම්. ඒ බලගූර්ණය ලබා ගන්න යොදන්න ඕන බලය සරණේරුවට කිට්ටුවෙන් බලය යොදනකොට වැඩි වෙනවා. සරණේරුවට ඈතින් බලය යොදනකොට
යෙදිය යුතු බලය අඩු වෙනවා. හැබැයි අවශ්‍ය කරන බලගූර්ණය එකමයි. කියන්නේ දොර ඇරෙන්න කැරකෙන්න අවශ්‍ය කරන බලගූර්ණය එකමයි. නමුත් අර දුර වෙනස් වෙන නිසා අපිට යොදන්න සිද්ධ වෙන බලය වෙනස් වෙනවා. ඒ නිසා දොරක් අරින්න පුළුවන් ලේසියෙන් සරණේරුවට ඈතින් බලය යදුවොත්. මේක යටින් ඊට පස්සේ ලියමු නිගමනය කියලා. වගුවට යටින් ලියමු නිගමනය කියලා. මෙම නිරීක්ෂණ වලින් පැහැදිලි වන්නේ මෙම නිරීක්ෂණ වලින් පැහැදිලි වන්නේ දොර ඇරීම සඳහා බල යෙදීමේදී දොර ඇරීම සඳහා බල යෙදීමේදී සරණේරු හෙවත් භ්‍රමණ අක්ෂයට සරණේරු හෙවත් භ්‍රමණ අක්ෂයට ඇති දුර අඩුවන විට යෙදිය යුතු බලය වැඩි වන බවය. යෙදිය යුතු බලය වැඩි වන බවය. එතකොට මේකෙදී මේ බලය වැඩි වෙනවා භ්‍රමණ අක්ෂයට දුර අඩු වෙද්දී. දැන් මේ ඒ කියන තැනින් බලය යොදද්දී නිව්ටන් දශම 2යි යොදලා තියෙන්නේ. දැන් ඔතනින් නිව්ටන් දශම 2ට වඩා වැඩි බලයක් යෙදුවොත් ඇති වෙන බලගූර්ණය වැඩි වෙනවා. ඒ වගේම දැන් අර දුර වෙනස් වුනහමත් බලගූර්ණය වෙනස් වෙනවා. මේකෙදී පේනවා ඇති දුර අණුව යොදන්න වෙන බලය වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ බලගූර්ණය සඳහා දැන් අර සමීකරණයේ ඇතුළෙම පේනවා සාධක දෙකක් බලපානවා. බලපාන සාධක දෙක තමයි මොනවද? එකක් යෙදෙන බලය, අනිත් එක තමයි කැරකෙන ලක්ෂය නම් බලයේ ක්‍රියාරේඛාවට තියෙන ලම්බ දුර. මේ සාධක දෙක බලපානවා. ඕකෙන් බලය වැඩි වුණොත් බලගූර්ණයට මොකද වෙන්නේ? යොදන බලය වැඩි කරොත් බලගූර්ණයට මොකද වෙන්නේ? ඒක අඩු වෙනවද වැඩි වෙනවද? යොදන බලය වැඩි කරොත් ඔව් යොදන බලය වැඩි කරොත් එහෙම සිතාර වැඩි වෙනවා. ඔව් බලගූර්ණය වැඩි වෙනවා. ඒ වගේම අර කැරකෙන ලක්ෂයේ ඉඳලා බලය ක්‍රියාරේඛාවට තියෙන ලම්බ දුර ඒක වැඩි වෙනකොට
ඇති වෙන බල ගූර්ණයට මොකද වෙන්නේ? තරුෂි බලගූර්ණය අඩු වෙනවා. කැරකෙන ලක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති දුර වැඩි වෙනකොට මං අහන්නේ කැරකෙන ලක්ෂයේ ඉඳලා බලයේ ක්‍රියාරේඛාවට තියෙන ලම්බ දුර වැඩි වෙනකොට බල ගූර්ණය මොකද වෙන්නේ කියලා හිතුවේ. වැඩි වෙනවා. ඔව් දුර වැඩි වෙනකොට බල ගූර්ණය වැඩි වෙනවා. දැන් මෙතන වෙලා තියෙන්නේ එකම බල ගූර්ණයක් යදන්න තැන් තුනකින් බලය යොදලා. එතකොට දුර අඩු වෙන්න අර බල ගූර්ණය ලබා ගන්න බලය වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි එකම බලයක් මේ තැන් තුනේ යෙදුවා නම් C වලින් නිව්ටන් 0.2ක් යෙදුවා නම් දොර ඇරෙන්නේ නැහැ. මොකද දොර ඇරෙන්න ඕන කරන බල ගූර්ණය ලැබෙන්නේ නැහැ. C වලින් 0.2ක් යෙදුවා නම් එහෙම ඇති වෙන බල ගූර්ණය වෙන්නේ 0.2 වැඩි කිරීම 30. එතකොට අපිට හම්බ වෙන්නේ 6යි කියලා නිව්ටන් සෙන්ටිමීටර්. ඒ කියන්නේ C වලින් නිව්ටන් 0.2ක් යෙදුවා නම් ඒ වගේම නිව්ටන් 0.2ක් B වලින් යෙදුවා නම් එතකොට දුර තියෙනවා 60ක් 0.2ක් යෙදුවොත් එතකොටත් අර බල ගූර්ණය බැලුවොත් 60 වැඩි කිරීම 0.2 කියලා එනවා. එතකොට 12යි නිව්ටන් සෙන්ටිමීටර් කියලා එන්නේ. ඒතර 0.2 ඒ වලින් යොදනකොට දුර 90ක් වෙලා එතකොට තමයි නිව්ටන් සෙන්ටිමීටර් 18 එන්නේ. ඒ නිසා එකම බලයක් විවිධ දුරවල් වලින් යෙදුවොත් දුර වැඩි වෙන්න ඇති වෙන බල ගූර්ණය වැඩි වෙනවා. දැන් මේකෙදි අවශ්‍ය කරන බල ගූර්ණය 18ක් නිසා දුර වැඩි වෙද්දී අවස්ථා තුනේදී යොදන්න ඕන බලය අඩු වෙලා තියෙනවා. නමුත් බල ගූර්ණයක් හොයනකොට දුර වැඩි වෙනකොට එකම බලයක් යදුවොත් එක එක දුරවල් වලින් දුර වැඩි වෙන්න ඇති වෙන බල ගූර්ණය වැඩි වෙනවා. ඔතන වෙනම පාඩකින් නියමු බල ගූර්ණය සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකකි. බල ගූර්ණය සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකකි. මොනවද ප්‍රධාන සාධක? එක යොදන බලය. හරි. දෙවනි සාධකය තමයි කැරකෙන ලක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බ දුර. එතකොට ඔය මූලික සාධක දෙක බලපානවා බල ගූර්ණය සඳහා. දැන් මේකෙදී ලම්බ දුර වැඩි වෙනකොට බල ගූර්ණය වැඩි වෙනවා. බලය වැඩි වෙනකොට එතකොටත් බල ගූර්ණය වැඩි වෙනවා. වෙන වාක්‍යයක් විදිහට ලියන්න බලය වැඩි කරන විට
බලය වැඩි කරන විට ඇතිවෙන බලගූර්ණය වැඩි වේ. බලය වැඩි කරන විට ඇතිවන බලගූර්ණය වැඩි වේ. ඊළඟට ලියන්න කැරකෙන ලක්ෂයේ සිට කැරකෙන ලක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බ දුර වැඩි කරන විට ද ලම්බ දුර වැඩි කරන විටද ඇතිවන බලගූර්ණය වැඩි වේ. ඇතිවන බලගූර්ණය වැඩි වේ. හරි. ඔතන වෙනම ප්‍රශ්නයක් විදියට ලියමු. පහත රූපයෙන් දැක්වෙන්නේ පහත රූපයෙන් දැක්වෙන්නේ මොරිච්චි ඇන ගලවන යතුරකින් මොරිච්චි ඇන ගලවන යතුරකින් ඇණයක් ගලවන අවස්ථාවකි. එතන මේ රූපය අඳින්න පොඩි ඉඩක් තියලා රූපය අඳින්න පොඩි ඉඩක් තියලා ඒක ලියන්න ඒ වලින් බලයක් යොදා ඒ වලින් බලයක් යොදා
ඇණය කැරකවීමේදී අවශ්‍ය කරන අවම බලය අවශ්‍ය කරන අවම බලය නිව්ටන් දෙකකි. පළවෙනි ප්‍රශ්න විදියට ලියන්න රෝම ඉලක්කම 1 කියලා දාලා ඇණය කැරකැවීමට අවශ්‍ය අවම බල ගූර්ණය ගණනය කරන්න. ඇණය කැරකවීමට අවශ්‍ය අවම බල ගූර්ණය ගණනය කරන්න. දෙවැනි එක B ලක්ෂයෙන් බලය යොදා ඇණය කැරකවීමට අවශ්‍ය අඩුම බලය ගණනය කරන්න. B ලක්ෂයෙන් බලය යොදා ඇණය කැරකවීමට අවශ්‍ය අඩුම බලය ගණනය කරන්න. තුන්වෙනි එක A වලින් යෙදූ බලයටත් වඩා අඩු බලයකින් ඇණය කරකවා ගැනීමට අවශ්‍ය නම් මෙම යතුර භාවිතා කරමින්ම එය සිදු කිරීමට යොදාගත හැකි
උපක්‍රමයක් සඳහන් කරන්න. යොදාගත හැකි උපක්‍රමයක් සඳහන් කරන්න. දැන් මේකේ ඉස්සෙල්ලාම මේ රූපය රූප සටහන ඇඳ ගන්නකෝ. ඇඳගෙන බලන්න ඔය අහලා තියෙන ප්‍රශ්න තුනට තනියම දැන් මේ ඉගෙනගත්ත කාරණා අනුව උත්තර ලියන්න පුළුවන්ද කියලා. පාවිච්චි කරපු සමීකරණ සහ මේ ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා උත්තර ටික ලියන්න පුළුවන්. ඉස්සෙල්ලා රූපය ඇඳලා ඊට පස්සේ ලියන්න බලන්න උත්තර ටික. මොකක් හරි අහන්න තියෙනවද මොකක් හරි? ලංජන
එතකොට අනුග හදලා ඉවරද? ඔව් සර්. හොඳයි. ලියනකොට සූත්‍ර ලියලා ආදේශ කරලා හදන්න. අනිත් අයත් බලන්න දැන් හදලා උත්තර ටික ගන්න. හොඳයි. දැන් මේකේ උත්තර ලිව්වද? පළවෙනි එකේ තියෙන්නේ දැන් මේ රූපේ දීලා තියෙනවනේ ඒ වලින් බලයක් යදනවා කියලා. එතකොට මට මේකේ පළවෙනි එකේ ප්‍රශ්නේ කියන්න පොඩ්ඩක් රණුක. පළවෙනි ප්‍රශ්නේ කියන්නකෝ. ඇනය කැරකැවීමට අවශ්‍ය අවම බලය. ඔව් මේකෙදි මේ දැන් ඔය ඊට උඩින් දීලා තියෙන විස්තර චුට්ටක් කියන්නකෝ. ඒහි සිට බලයක් යොදා ඇනය කැරකැවීමේදී අවශ්‍ය කරන අවම බලය නිව්ටන් 2කි. ඔව්. එතකොට ඕකේ මේ අර පළවෙනි ප්‍රශ්නේ අවශ්‍ය කරන මේ අවම බලය නෙමෙයි අවම බල ගූර්ණය වෙන්න ඕන නේද?
පළවෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ අවශ්‍ය කරන අවම බලය නිව්ටන් 2යිනේ. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ඒ වලින් බලය යොදා කරකවන්න කරකීමේදී මේ අවශ්‍ය කරන අවම බල ගූර්ණය කොපමණද කියලා වෙන්න ඕන. බලය දීලා තියෙනවනේ. බලය නිව්ටන් 2යි කියලා. ඒක පළවෙනි ප්‍රශ්නේ වෙන්න ඕන මේ ඒ වලින් බලය යොදනකොට ඇතිවන අවම බල ගූර්ණය. බලය නෙමෙයි බල ගූර්ණය. බලය නිව්ටන් 2යි කියලා දීලා තියෙනවා. එහෙනම් අවශ්‍ය කරන අවම බල ගූර්ණය. ඒතර බල ගූර්ණය වෙන සූත්‍රය ලිව්වොත් බල ගූර්ණය සමානයි බලය වැඩි කිරීම කැරකෙන ලක්ෂ්‍යය සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බ දුර. මම කෙටියෙන් යන ලම්බ දුර. එතකොට දැන් මේකේ බලය දීලා තියෙනවා නිව්ටන් 2යි. ලම්බ දුර කියලා කියන්නේ මෙන්න මෙතන ඉඳලා මේ ඒ දක්වා තියෙන දුර. ඒ දුර සෙන්ටිමීටර් 30යි. ඒතර සෙන්ටිමීටර් 30ක් වෙනවා ලම්බ දුර. දැන් ඕනනම් මේක මීටර් වලට හරවලා හදන්නත් පුළුවන්. නැත්නම් නිව්ටන් සෙන්ටිමීටර් වලින් දාන්නත් පුළුවන්. දැන් සම්මත එකක කියලා එහෙම මොකක්වත් දාලා නැති නිසා. එතකොට 60යි නිව්ටන් සෙන්ටිමීටර්. හැබැයි මේක දැන් කැරකෙන්නේ මෙහාටනේ. දිශාවත් පැත්තක ලියන්න වාමාවර්ත. ඕනනම් මේක නිව්ටන් මීටර් වලින්ම හදනවා නම් මේ නිව්ටන් සෙන්ටිමීටර් මීටර් බවට හරවන්න cm බෙදන්න වෙනවා. cm බෙදුවොත් නිව්ටන් මීටර් වලින්ම උත්තරේ දාන්න පුළුවන්. එතකොට එනවා 0.6යි 0.6යි නිව්ටන් මීටර් කියලා. වාමාවර්ත. මේ විදිහටයි අවම බල ගූර්ණය වෙන්නේ. අවම බලය දෙක නම් ඒ අවම බලය ඇති වෙන්නේ අවම බල ගූර්ණය වෙලාවේදී. එහෙනම් අවම බල ගූර්ණය නිව්ටන් සෙන්ටිමීටර් 60යි නැත්නම් නිව්ටන් මීටර් 0.6යි. මේකේ තේරුම තමයි මේ ඇණය කැරකෙන්න නම් අඩුම තරමේ නිව්ටන් සෙන්ටිමීටර් 60ක බල ගූර්ණයක්වත් අවශ්‍ය වෙනවා කියන එක. ඊළඟට අහනවා B වලින් බලයක් යොදලා මේ ඇණය කරකවනවා නම් අවශ්‍ය ඒකට ඔන්න අවම බලය වෙන්න ඕන. B වලින් මේක කරකවනවා නම් යොදන්න ඕන අවම බලය. දැන් B වලින් බලයක් යොදලා මේක කරකවනකොට මේක කැරකෙන්න නම් උවමනා කරන අවම බලගූර්ණය තමයි මේ අපි දැන් හෙව්වේ. මේ බලගූර්ණයවත් ලැබුණොත් විතරයි ඇණය කැරකෙන්නේ. එහෙනම් B වලින් බලය යොදලත් යොදන්න වෙන්නේ කරකවන්න මේ බලගූර්ණය. අපි දන්නේ නැහැ B වලින් යොදන්න ඕන බලය. අපි ඒක ගමුකෝ F1 කියලා. නම් මෙතන ගත්තොත් B වලින් බලය යෙදීමේදී අවම බලගූර්ණය කියන්නේ ඉස්සලා යෙදිච්ච බලගූර්ණයවත් යෙදෙන්න ඕන. ඒකනේ අඩුම බලගූර්ණය. තවම බලගූර්ණය තියෙනවා. ඒතර මේක ගණ්ඩ නම් බලය වැඩි කිරීම ලම්බ දුර. කරගෙන ලක්ෂ්‍යය සිට බලය ක්‍රියා රේඛාවට ඇති ලම්බ දුර. මම කෙටියෙන් ලම්බ දුර කියලා ලියන්නේ. ඒතර මෙන්න මේ අගය අවශ්‍ය මේ අවම බලගූර්ණය තමයි අර හොයපු අගය. නිව්ටන් සෙන්ටිමීටර් 60යි. ඒකට යොදන්න ඕන බලය අපි දන්න එක F1 කියලා දැම්මා. ලම්බ දුර කියන්නේ කොච්චරද? කැරකෙන ලක්ෂ්‍ය ඉඳලා B වලට දුර සෙන්ටිමීටර් 20යි. එහෙනම් සෙන්ටිමීටර් 20යි ලම්බ දුර. F1 හොයන්න 20 මේ පැත්තට ගෙනාවොත් වැඩි කිරීමක් විදිහට තියෙන හින්දා සමාන ලකුණෙන් අනිත් පැත්තට යනකොට බෙදීමක් වෙනවා. දැන් දෙපැත්තම බෙදන්න පුළුවන් සෙන්ටිමීටර් 20න්. සෙන්ටිමීටර් කැපිලා යනවා. නිව්ටන් ඉතුරු වෙනවා 60 බෙදීම 20යි නිව්ටන්. 60යි නිව්ටන් බෙදීම 20යි
සමානයි F1. 60 20ෙන් බෙදුවාම 3යි. නිව්ටන් 3ක බලයක් යොදන්න ඕනේ එහෙනම් B වලින් බලය යොදනවා නම් කියන්නේ මේක කැරකවීම සඳහා B වලින් බලය යොදනකොට යෙදිය යුතු අඩුම බලය නිව්ටන් 3යි. ඊට වඩා අඩු බලයක් යදුවට මේක කරකවන්න බැහැ. එහෙනම් අවම බලය නිව්ටන් 3යි කියලා එන්නේ. හරිද? බලන්න ඕගොල්ලෝ හදපු එක හරිද කියලා. හරි. ඊට පස්සේ අහන ප්‍රශ්නෙට උත්තරය කවුද ලිව්වේ? දැන් මේ අතරම පාවිච්චි කළා ඒ වලින් බලය යොදලා යදුව බලය තියෙනවා නිව්ටන් 2යි කියලා. එතකොට ඔය යතුරම පාවිච්චි කළා අර නිව්ටන් 2ට වඩා අඩු බලයකින් මේක කරකව ගන්න මොකද්ද පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රමයක් අහනවා. මේ උපක්‍රමය සමහර අවස්ථාවල මේ පාවිච්චි කරනවා ඔයගොල්ලෝ දැකලත් ඇති. යම් යම් තැන්වල කාට හරි මේකට උත්තරයක් ඔව් මේ ගත්තා ඉන්නවද? අන්තිමේකට උත්තරයක් ගත්තා ඉන්නවනම් ඔව් විශ්ව චමත් සර් යකඩ බටයකට වගේ එකට මේ ආණ්ඩු මේ යතුර හිර කරලා ඒකෙන් අල්ලන්න කරු. ඔව් හරි. ඒක තමයි පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රමය. ඒ කියන්නේ දැන් මේකේ යතුර මෙතන මෙහෙම තියෙනවනේ. වෙනම අපි යකඩ බටයක් වගේ අරගෙන අපිට පුළුවන් මෙහෙම යකඩ බටයක් අරගෙන මේක ඇතුළට ඔහොම බස්සනවා යකඩ බටය. යකඩ බටයක් අරගෙන මේ යකඩ බටය ඔහොම මේක ඇතුළට බස්සනවා. මේ විදිහට යතුරේ කෙලවර ඇතුළට මෙහෙම යකඩ බටයක් ඔහොම බස්සලා ඊට පස්සේ දැන් අපි යකඩ බටේ කෙලවරින් බලය යදුවොත් එහෙම දැන් යකඩ බටයක් බස්සලා තියෙනකොට මේක යතුරේ අග කෙලවර තියෙන යකඩ බටේ ඇතුලේ දැන් යකඩ බටේ කෙලවරින් බලය යදුවාම මේ හරියෙන් බලය යදුවොත් දැන් මොකද වෙන්නේ? අර කැරකෙන ලක්ෂයේ ඉඳලා ක්‍රියා රේඛාවට තියෙන ලම්බ දුර සෙන්ටිමීටර් 30ට වඩා වැඩි වෙනවා. ඉස්සලා තිබුණේ සෙන්ටිමීටර් 30යිනේ. එතකොට දැන් මේක කරකව ගන්න ඕන කරන අවම බලගූර්ණය ඉස්සලා ආවනේ නිව්ටන් සෙන්ටිමීටර් 60යි කියලා. ඒතර මේ නිව්ටන් සෙන්ටිමීටර් 60ක බලය මේ බලගූර්ණය ගන්න පුළුවන් වෙනවා කලින්ට වඩා අඩු බලයකින්. මොකද මෙන්න මේ ලම්බ දුර දැන් වැඩි වෙලා තියෙනවා. එතන මේක වැඩි වුණාම නිකන් හිතන්නකෝ දැන් මේක 60ක් වුණා කියලා. එතන මේක 60ක් වුණොත් එහෙම මේක නිව්ටන් එකක බලයක් යදලා ගන්න පුළුවන්. නිව්ටන් සෙන්ටිමීටර් 60ක බලගූර්ණය එක නිව්ටන් එකක් යදලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අර කැරකෙන ලක්ෂයේ ඉඳන් දුර වැඩි වුණාම ඇති වෙන බලගූර්ණය වැඩි වෙන නිසා. එහෙනම් මේකේ උපක්‍රම විදිහට ගන්න පුළුවන් මේ යතුරේ අගට යකඩ බටයක් සවි කර බලය යෙදීම. යතුරේ අගට යකඩ බටයක් සවි කර බලය යෙදීම. ඒ උපක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ බලගූර්ණ සම්බන්ධ තව ප්‍රශ්නයක් අපි බලමු. එතන ලියමු ප්‍රශ්නයක් විදිහටම ලියමු. පහත රූපයෙන් දැක්වෙන්නේ මීටර් රූලක් සමතුලිතව
එල්ලා ඇති අවස්ථාවකි. මීටර් රූලක් සමතුලිතව එල්ලා ඇති අවස්ථාවකි. මේ රූපයට ඉඩක් තියලා ඊට පස්සේ ලියමු මෙහි A කෙළවරින් ග්‍රෑම් 100ක ගල් කැටයක් එල්ලුවහොත් ඒ කෙළවරින් ග්‍රෑම් 100ක ගල් කැටයක් එල්ලුවහොත් ඇතිවන බලගූර්ණය කොපමණද? ඇතිවන බලගූර්ණය කොපමණද? දෙවැනි එක මෙම බලගූර්ණයේ දිශාව කුමක්ද? මෙම බලගූර්ණයේ දිශාව කුමක්ද? මෙම බලගූර්ණයේ දිශාව කුමක්ද? තුන්වෙනි එක මෙවිට ඇතිවන නිරීක්ෂණය කුමක්ද? මෙවිට ඇතිවන නිරීක්ෂණය කුමක්ද? මෙවිට ඇතිවන නිරීක්ෂණය කුමක්ද? ඊළඟ ප්‍රශ්නය ග්‍රෑම් 100ක ගල් කැටය එල්ලීමෙන් පසුව C නැමැති ස්ථානයෙන් ග්‍රෑම් 200ක ගල් කැටයක් එල්ලුවහොත් නිරීක්ෂණය කුමක් වේද?
නිරීක්ෂණය කුමක් වේද? ඒකේ අවසාන ප්‍රශ්නය මෙම නිරීක්ෂණයට හේතුව පැහැදිලි කරන්න. මෙම නිරීක්ෂණයට හේතුව පැහැදිලි කරන්න. හොඳයි ඔතන මේ රූපයේ තොරතුරු ටික ඉස්සෙල්ලා ලකුණු කරගන්න බලන්න ඊට පස්සේ මේක හදන්නේ කොහොමද කියලා උත්තර ටික රූපේ ලකුණු කරගෙන බලන්න ඕකේ ප්‍රශ්න ටිකට උත්තර ටික ලියමු. දැන් මේක හදලා ඉවරයි ඉන්නවද? දැන් මේම කරන්න දැන් රූප සටහන තියෙනවා ප්‍රශ්න ටික තියෙනවා. අපි දැන් කතා කරපු දේවල් එක්ක ඉස්සෙල්ලා
අර හදපු ගානක් තියෙනවා. ඒ වගේම මේකේ දැන් තොරතුරු තියෙනවා. අපි ඉගෙන ගත්ත සමීකරණය පාවිච්චි කරන්න වෙනවා. ඒ ටික පාවිච්චි කරලා මේකේ උත්තර ටික හදලා තියන්න. නිවැරදි උත්තර ටික හදලා තියන්න. සමහර අය මම හිතන්නේ හදපු අය ඉන්නවා. කෙනෙක් දෙන්නෙක් විනුල් හැදුවද? ඔව් සර්. හොඳයි. ගොඩක් අය තාම හදලා නැහැ. ඒ නිසා මේක දැන් තනියම තමන් උත්සාහ කරලා කොහොමද හදන්නේ කියන එක චුට්ටක් බලන්න ඕන. එතකොට ඒක උත්සාහ කරලා උත්තර ටික අරගන්න මං ඊළඟ දවසේදී ඒක සාකච්ඡා කරන්නම්. එතකොට මේ ඊළඟ දවසේ කියන්නේ සඳුදා ඊළඟ සඳුදා මේ පාඩම ඉවර වෙලා මේ තවත් භෞතික විද්‍යා පාඩමක් තියෙනවා. ඒකත් මම පටන් ගන්නවා මේ ඊළඟ සඳුදා. ඒතර මේ සඳුදා දවස් ටිකේ මම භෞතික විද්‍යා පාඩම් ටික මම ඉවර කරනවා කියලා. එතකොට ලබන සඳුදා වෙනකොට බොහෝ විට භෞතික විද්‍යා මේ පළවෙනි පොතේ තියෙන භෞතික විද්‍යා පාඩම් ටික ඉවර කරගන්න පුළුවන් වෙයි. ඒ අතරේ සිකුරාදාට ජීවින්ගේ ලාක්ෂණික කියන කොටස කරගෙන යනවා. එතකොට ඒකේ අපි කරන්න පටන් ගත්තා. ඒ වගේම මේ මතක් කරන ඕන අර මම දැන්නීම් මොකද දාලා තිබ්බා. ඔසාකා ආයතනය දැන් ආපහු ඔයගොල්ලන්ට ටියුට් ගන්න පුළුවන් වෙන ගත්තේ නැති අය ඉන්නවා නම් ගොඩක් අය අරගෙන තිබුණා. ලබන සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ විතරයි. දැන් මෙතනින් පස්සේ ඉරිදා දවස් සෙනසුරාදා දවස් දෙකේ විතරයි මේ මාසේ ආපහු ටියුට් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තිනෙත ආයතනයට යනවා නම් එකහමාරෙන් පස්සේ කෝල් එකක් දීලා එහෙට කෝල් එකක් දීලා යන්න සතිය දවස්වල යනවා නම් තිනෙතට. ඔසාකායකට මේ සතියේ ආපහු ටියුට් ගන්න සතිය දවස් ටිකේ හම්බ වෙන්නේ නැහැ. සෙනසුරාදා ඉරිදා විතරයි මෙතනින් එහාට ටියුට් වෙලා තියෙන මේ මාසය ඇතුලේ. හොඳයි. එහෙමනම් දැන් ගොඩක් අය රූපය ඇඳගත්තා. හදන්න විතරයි දැන් තියෙන්නේ. එහෙම වුණොත් ඒකේ බලන්න රූපය බලලා මොකද්ද මේකේ සිදුවීම කියන එක බලන්න නිරීක්ෂණ අහලා තියෙනවා. බලගූර්ණ හොයන විදිහ දන්නවා. ඒකේ උත්තර ටික හදලා තියන්න. ඒකට අනිත් දවස් සාකච්ඡා කරලා බලමු. එතනින් එහාට තව ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න තියෙනවා. ප්‍රශ්න වලට තමයි ටිකක් වෙලාව යන්නේ. මොකද ප්‍රශ්න කරන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. මොකද ප්‍රශ්නනේ විභාගෙදි දෙන්නේ. හරි. අදට එහෙමනම් මේ ටික කරලා ඉවර කරමු. හැමෝටම ආයුබෝවන්. සුබ සන්ධ්‍යාවක්. ආයිබෝවන් සර්. අයබෝන් ආයිබෝන් සර්. හයි. සර් ඔව්. ඔව්.